LK YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවා හැම කෙනෙක්ම ඉතින් network වලට ආදරය කරන යාළුවන්ට මම ඔන්න අද අරගෙන ආවා switch එක ගැන වීඩියෝ එකක්. අපි බලමු switch එක ගැන වීඩියෝ එකකින් මොනවද අපිට CCNA exam එකට ගන්න පුළුවන් දේවල් තියෙන කියලා. ඉතින් මෙතනදී මම සම්පූර්ණයෙන්ම switch එක ගැන ඔයාලට කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් හැම කෙනෙකුටම රැඳී ඉන්න කියලා මුලින්ම මතක් කරනවා. ස්විච් එක ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් ස්විච් එකේ ඉගෙන ගන්න ඕන කාරණා තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න ඕනේ ස්විච් එකෙන් වෙන්නේ මොකක්ද කියලා. ස්විච් එකෙන් වෙන්නේ මොකක්ද කියලා කතා කරනවා නම් ස්විච් එක කරන ප්‍රධානම කාර්යයන් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි address learn කරගන්න එක. දෙවෙනි එක තමයි forwarding, filtering, flooding කියන කාරණා තුන සිද්ධ කිරීම. තුන්වෙනි එක තමයි loop avoidance කරන එක. අපි මේ තුන ගැන වෙන වෙනම මෙතනදී කතා කරනවා. ඒ හින්දා මතක තියාගන්න ස්විච් එකෙන් වෙන කාර්යයන් ප්‍රධාන වශයෙන් තුනයි. පළවෙනි එක address learn කරගන්නවා. ඊට පස්සේ forwarding, filtering, flooding කියන තුන කරනවා. තුන් වෙනුවට loop avoidance කරනවා. හරි. මෙතනදී address learn කරගන්නවා කියන්නේ මොකක්ද කියන එක ගැන මම ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට පේනවා ඇති මෙතන මම ඩයග්‍රෑම් එකක් ඇඳගෙන තියෙනවා. ඉතින් මේ වගේ අපි නිර්මාණය කරගන්න එකට ඩයග්‍රෑම් එකක් කියලා හඳුන්වනවා. ඉතින් මේ ඩයග්‍රෑම් එකේ ඔයාලට පේනවා ඇති මෙතන ස්විච් 1 කියලා ස්විච් එකක් තියෙනවා. මේක තමයි අපිට පැකට් ට්‍රේසර් එකේ ස්විච් එකක් හැටියට බලා ගන්න පුළුවන්. එතකොට අපිට හරියටම ස්විච් එකක් ෆිසිකල් බලා ගන්නවා නම් මම ඔයාලට දැන් ඩිස්ප්ලේ එකේ පේන්න දාලා තියෙනවා ස්විච් එක. මෙන්න මේක තමයි ස්විච් එකක් හැටියට අපි හඳුන්වන්නේ. ඉතින් විවිධ වර්ගයේ ස්විච් තියෙනවා. සාමාන්‍යයෙන් ওই විදිහට තමයි අපිට ස්විච් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී පැකට් ට්‍රේසර් එකේදී අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මෙහෙම ස්විච් එක ඇඩ් කරගන්න. මම මේ ස්විච් රවුටර් මේ ඩිවයිස් ඇඩ් කරගන්න තාලේ කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ඉතින් කලින් වීඩියෝ බලන්න නැතුව මේ වීඩියෝ එක බලන එක මම හිතනවා ඔයාලට තේරුමක් නැති වෙයි කියලා. ඉතින් ස්විච් එක ගැන අපි ඉගෙන ගන්නකොට පළවෙනියටම ස්විච් එක කරන දෙයක් තමයි address learn කරගන්න එක. ස්විච් එක address learn කරගන්න එක ප්‍රධානම ෆන්ක්ෂන් එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මෙතනදී ස්විච් එක MAC address තමයි learn කරගන්නේ. ඉස්සරවම MAC address තමයි learn කරගන්නේ. එතකොට ස්විච් එකට තියෙනවා රවුටර් එකේ තියෙන routing table එක වගේ ස්විච් එකට තියෙනවා MAC address table එකක්. අපි cam table කියලාත් මේකට කියනවා. ඉතින් මේ MAC address table එකෙන් එයා මොකද කරන්නේ? එයාට යම්කිසි data එකක් එවනකොට ඒ data එක එවන source MAC address එක තමයි ඉස්සරවම learn කරගන්නේ. ඊට පස්සේ එයා ARP request කියලා එකක් යවනවා. ඒ request එක යවලා MAC address learn කරගන්න විදිය මම ඔයාලට මෙතනදී කියලා දෙන්නම්. ඔයාලට මේක වෙන සිද්ධිය. මේ විදිහට address learn කර ගැනීමක් තමයි switch එකේ ප්‍රධාන වශයෙන් අපිට function එකක් හැටියට ගන්න පුළුවන්කම තියෙන්නේ. උදාහරණයක් හැටියට මම ඔයාලට මෙතන PCA කියලා එකකුයි admin PC කියලා එකකුයි PC දෙකක් තියෙනවා. මම මේක මෙහෙමම තියෙද්දි වෙනම මම දාගන්නම් මෙතෙන්ට. ඔයාලට දැනුත් බලා ගන්න පුළුවන් කොහොමද ස්විච් එකක් ඇඩ් කරගන්නේ කියලා. මම මේ විදිහට ස්විච් එකක් දාගන්නවා. ස්විච් එකක් දාගෙන මම මේකට PCs 3ක් දාගන්නවා මේ විදිහට. ඔයාලට කියලා දෙන්න පහසු වෙන්න ඕන හින්දා මේ විදිහට මම මොකද කරන්නේ? ස්විච් එකට PCs 3ක් දාගන්නවා. දැන් මෙතන PC 1 2 3 කියලා තුනක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙතනදී හිතන්න PC එකට අවශ්‍ය වුණොත් යම්කිසි data එකක් PC දෙකට යවන්න එයා මොකද කරන්නේ? PC එක විසින් ඒ යවන්න අවශ්‍ය කරන data එක කෙලින්ම යවනවා ස්විච් එකට. ඉස්සරවම කරන්නේ ස්විච් එකට යවන එක. ස්විච් එකට මේ data එක යවුවට පස්සේ එයා මොකද කරන්නේ? මේ PC එකේ MAC address එක එයාගේ MAC address table එකට දානවා. මම කියන්නේ මේකේ MAC address table එකක් පාවිච්චි කරනවා කියලා. එතකොට PC1 ගේ MAC address එක මොකද කරන්නේ? ස්විච් එක එයාගේ MAC address table එකට දානවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? අපි හිතන්නකෝ PC B තියෙනවා කියලා මෙතන. PC B ට මොකක් හරි මැසේජ් එකක් යවන්න ඕනේ කියලා හිතන්නකෝ මේ PC3 කියන කෙනාට.
එතකොට එයා මොකද කරන්නේ මේ PC2 කියන එක්කෙනා මෙයාට router මේ switch එකට මේ data එක එවනවා. ඊට පස්සේ තමයි එයා මොකද කරන්නේ මෙතනින් PC3ට ඒ data එක යවන ක්‍රියාවලියක් තියෙනවා. මම ඒක ඉස්සරහට ඔයාලට කියලා දෙනවා. මේ විදිහට යවන්නේ. ඉතින් එතකොට මේ data එක වෙන source ගේ ප්‍රධාන වශයෙන් මෙයා ඉස්සරෝම MAC address table එකට මේ MAC address එක ගන්නවා. ඒ කියන්නේ යම්කිසි data එකක් මෙතනදී යනවා නම් ඔයාලට පේනවා ඇති මැද තියෙන්නේ ස්විච් එක. මෙතන මැද තියෙන්නේ ස්විච් එක. එතකොට මේ ස්විච් එක හරහා තමයි යන ඕන තැනකට යන්නේ. එතකොට source එහෙම නැත්නම් යම්කිසි data එකක් යවන කෙනා ඉන්නවනේ. ඒ යවන කෙනාගේ MAC address එක මොකද කරන්නේ මේ ස්විච් එක විසින් learn කරගන්නවා. එතකොට මෙතනදී මම කියවනේ address learning කියලා. මේක එක උදාහරණයක් address learn කරගන්න එකට ස්විච් එකේ. මේක ප්‍රධානම කාර්යයක් තමයි ස්විච් එක විසින් කරන මේ MAC address learn කර ගැනීමෙන් තමයි ඉදිරියට ඒ අනිත් පරිගණක එහෙම නැත්නම් අනිත් network එක්කලා සම්බන්ධතාවය ඇති කරගන්නේ. එතකොට තවත් මතක තියාගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මේ MAC address table එක learn කරගන්න MAC address එකක් උපරිම switch එක තුල තියෙන්න පුළුවන් කාලය අපිට හඳුන්වන්න පුළුවන් තප්පර 300ක් කියලා. හොඳයි අපි බලමු දැන් මෙතෙන්ට මේ PCs වලට IP address දාලා MAC address table එකේ පෙන්නනවාද කියලා. මම මෙතෙන්ට දාගන්නවා මේ විදිහට IP address එකක්. ඔයාලා මේක ගැන හිතන්න ඕනේ නැහැ. IP address දාන විදිහ හදාගන්න විදිහ ගැන මම වීඩියෝ එකක් අරගෙන එනවා ඔයාලට. මේ විදිහට IP address දෙකක් දාලා මම මෙතනදී මෙන්න මේ විදිහට මේකට පින් කරනවා සක්සස්ෆුල් වුණා. දැන් මම මේ විදිහට ගිහිල්ලා ස්විච් එකට show MAC address table කියලා ගහපුවාම ඔයාලට පේනවා ඇති මෙතන MAC address වැරලා තියෙනවා. fast ethernet 0/1. ඒ කියන්නේ මෙයාගේ MAC address එක PC1 ගේ MAC address එක මෙතන දාලා තියෙනවා. පේනවනේ ඔයාලට MAC address එක පෙන්නනවා. ඊට පස්සේ fast ethernet 0/2 connect වෙලා තියෙන PC2 ගේ MAC address එක මෙතන පෙන්නනවා. ඉතින් මේ විදිහට අපිට MAC address table එකේ MAC address බලා ගන්න පුළුවන්. show MAC address කියලා ගහලා ඉවරලා show MAC address table කියලා ගහලා MAC address එක බලා ගන්න පුළුවන්. එතකොට MAC address table එක බලා ගන්න command එකත් මම මෙතනදී ඔයාලට කියලා දුන්නා. මේක මේ address learn කරගන්න එක අපේ switch එකෙන් වෙන ප්‍රධානම function එකක් හැටියට මතක තියාගන්න. මේ MAC address table එකට MAC address add වෙන විදිහ අනම්මනම් දැන් මේ වීඩියෝ එකේම අපි ඉස්සරහට කතා කරනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් මතක තියාගන්න switch එකෙන් වෙන ප්‍රධාන function එකක් තමයි address learn කරගන්න එක. මොන address ද මෙයා ප්‍රධාන වශයෙන් learn කරගන්නේ? MAC address තමයි. එතකොට MAC address table එක උඩ ඉඳගෙන තමයි මෙයා ඒ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. දෙවෙනියට තියෙනවා අපිට forwarding, filtering, flooding කියලා තුනක්. ඔයාලට මෙතනත් පේනවා ඇති මම ටයිප් කරගෙන තියෙනවා. එතකොට forwarding, filtering, flooding කියන එක අපි මෙතනදී කතා කරමු. හරි. දැන් අපි බලමු කොහොමද මෙයාලා අතර කනෙක්ෂන් එක හදාගන්නේ කියලා. ඒ කියන්නේ මේ ස්විච් එක අනිත් PCs එක්කලා තමන්ගේ කනෙක්ෂන් එක කොහොමද හදාගන්නේ කියලා බලමු ඉස්සරෝම. මෙහෙමයි. මම උදාහරණයක් මෙතනදී ඔයාලට පෙන්නන්නම්. මෙතන PC1 තියෙනවා, මෙතන 3 තියෙනවා, මෙතන 2 තියෙනවා. PC1ට අවශ්‍ය වෙනවා මම මේක අයින් කරගන්නවා දැනට. හරි. PC1ට අවශ්‍ය වෙනවා PC2ට යම්කිසි data එකක් යවන්න. PC1ට PC2ට යම්කිසි data එකක් යවන්න අවශ්‍ය වෙනවා. ඉතින් යා මොකද කරන්නේ? PC1 මොකද කරන්නේ? data එකක් යවනවා. ඒ data එක යවන්නේ switch එකට. switch එක තමයි එතනින් එහාට බෙදා හැරීම් කරන්නේ. PC එක මොකද කරන්නේ? switch එකට එවනවා. switch එකට එවන්නේ destination ගේ එහෙම නැත්නම් PC2 ගේ IP address එක දාලා එවනවා. දැන් මේ data එක යවන්න ඕන IP address එක හම්බ වෙනවා switch එකට. හැබැයි switch එක ක්‍රියා කරන්නේ IP address වලින් නෙවෙයි MAC address වලින්. එතකොට switch එකේ මේ කාගේවත් තොරතුරු මේ වෙනකොට නැහැ. එතකොට එයා මොකද කරන්නේ? අර PC1 එවපු IP address එක තියෙනවනේ. ඒ IP address එක දාලා ඒ කියන්නේ PC2 ගේ IP address එක දාලා
එයා මොකද කරන්නේ හැම ඩිවයිසස් එක්කටම එවපු ඩිවයිස් එක හැර අනිත් හැම ඩිවයිස් එක්කටම රික්වෙස්ට් එකක් යවනවා. ඒ රික්වෙස්ට් එක යවන්නේ FFF කියන මේ ඇඩ්‍රස් එකෙන් එයා මොකද කරන්නේ ෆ්ලඩ් කරනවා. එහෙම නැත්නම් බෙදා හැරීමක් කරනවා මැසේජ් එකක් අර IP ඇඩ්‍රස් එක දාලා. ඉතින් මෙයා මෙතනදී දැන් මේ PC2 ගේ IP ඇඩ්‍රස් එක දාලා බ්‍රෝඩ්කාස්ට් කරාට පස්සේ එහෙම නැත්නම් මැසේජ් එක යවුවට පස්සේ රික්වෙස්ට් එක යවුවට පස්සේ මොකද වෙන්නේ PC2ටත් ඒක යවනවා PC3ටත් ඒක යවනවා. දැන් මේකට කියනවා ෆ්ලඩ් වෙනවා කියලා. ෆ්ලඩින් කියලා අපි කතා කරේ අතන ෆන්ක්ෂන් වලදී දෙවෙනි ෆන්ක්ෂන් එකේ තියෙන එකක් නේ ෆ්ලඩින් කියන්නේ. එතකොට ඒ විදිහට අර මම ඔයාලට ඔය දැන් පේන්න තියෙන ඇඩ්‍රස් එක දාලා ඒකට ෆ්ලඩ් කරනවා. එහෙම ෆ්ලඩ් කරාට පස්සේ මොකද වෙන්නේ? දැන් අර හැම ඩිවයිස් එකකටම ඒ රික්වෙස්ට් එක යනවා. රික්වෙස්ට් එක ගියාට පස්සේ මොකද වෙන්නේ? PC2 ගේ IP ඇඩ්‍රස් එක PC2 හඳුනාගත්තට පස්සේ එයා මොකද කරන්නේ PC2 ගේ MAC ඇඩ්‍රස් එකයි අදාළ තොරතුරු ටික ස්විච් එකට යවනවා. එතකොට PC3 එයා ගාව නෙවෙයි මේ MAC ඇඩ්‍රස් එක තියෙන්නේ කියලා මෙයාට රික්වෙස්ට් කරනවා. එතකොට දැන් PC2 එවපු රික්වෙස්ට් එකේ තියෙනවානේ දැන් අර IP ඇඩ්‍රස් එක සමානයි කියලා පිළි අරගෙන එයා එවනවානේ MAC ඇඩ්‍රස් එක. ඊට පස්සේ එයා මොකද කරන්නේ මෙතන MAC ඇඩ්‍රස් ටේබල් එකට PC2 ගේ MAC ඇඩ්‍රස් එක දාගෙන PC1 එවපු data එක කෙලින්ම PC2ට යවනවා. එතකොට මෙන්න මේ විදිහට PC1 data එක MAC address එක learn කරගත්තට පස්සේ flood in කරලා ඉවර වෙලා MAC address එක learn කරගත්තට පස්සේ forward කරනවා switch එක විසින් PC1 උපු data එක PC2ට. එතකොට forwarding කියලා කියන්නේ අන්න ඒකට. ඊට පස්සේ switch එක මොකද කරන්නේ? ඒ data එක PC3ට යන්න දෙන්නේ නැතුව ඒක filter කරනවා. ඔය කාරණා තුන ඔය සිද්ධ වෙන කාරණා තුන හොඳට තේරුම් ගන්න ඕනේ. PC එකට අවශ්‍ය වෙනවා data එකක් PC2ට යවන්න. PC එක ඉස්සරෝ මේ data එක switch එකට යවනවා. switch එක මොකද කරන්නේ PC එකේ MAC address එක MAC address table එකට දාගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ එයා ගාව PC2 ගේ 3 ගේ MAC address නැති හින්දා PC1 එවපු PC2 ගේ IP address එක දාලා request එකක් යවනවා හැම machine එකකටම ඒ යවන address එක මම ඔයාලට පේන්න දාලා ඇති. ඒකට යවනවා. යවුවට පස්සේ ඒකෙන් වෙන්නේ හැම device එකකටම මේ request එක යන එක හැම port එකකින්ම හැම device එකකට මේ request එක යන එක එවපු එක ඇරෙන්න. ඒක ගියායින් පස්සේ අර IP address එක මේ යම්කිසි device එකක් හඳුනාගත්තාට පස්සේ ඒ කියන්නේ PC2 ගේ නේ IP address එක PC2 ගේ කියලා එයා IP address එක හඳුනාගත්තාට පස්සේ එයා මොකද කරන්නේ යහපව් request එකක් එවනවා මගේ තමයි මේ IP address එක කියලා MAC address ඒ ඔක්කොම දාලා ඊට පස්සේ මොකද වෙන්නේ switch එක මේ PC දෙකේ MAC address එකත් ඔන්න අඳුන ගන්නවා. එතකොට මෙන්න මෙහෙම වෙච්ච මේ ක්‍රියාවලියට අපි කිව්වා flooding වෙනවා කියලා. ඒ කියන්නේ අර මං කියවනේ MAC address එකක් ඒ MAC address එක දාලා ඔක්කොටම broadcast කරනවා කියලා. එතකොට මේ හැමෝටම මේක යනවා කියලා අන්න ඒකට කියනවා flooding කියලා. ඊට පස්සේ මෙයා අඳුනගත්තාට පස්සේ PC2 මොකද කරන්නේ? ස්විච් එක මොකද කරන්නේ PC1 එවපු data එක forward කරනවා PC2ට. එතකොට ස්විච් එක මොකද කරන්නේ ඒ data එක කිසිසේත්ම PC3ට යන්නේ නැති වෙන විදිහට ඒක filter කරනවා. එතකොට forward flood සහ filter කියන තුන ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර මං කියවනේ address එකක් දාලා ඉවර වෙලා මේ flood කරනවා කියලා. ඒ flood කරන ඒ request එකට කියනවා ARP request එක කියලා. ඒකට කියන්නේ address resolution protocol කියලා. මෙන්න මේ protocol එක භාවිතයෙන් තමයි මේ request එක යවන්නේ. එතකොට මේක අනිවාර්යෙන්ම විභාගෙදී ඔයාලට වැදගත් වෙන දෙයක් තමයි මෙන්න මේ කාරණාව. මම හිතනවා ඒක ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. ඔන්න ඔහම තමයි switch එක MAC address table එක පාවිච්චි කරලා ඉවර වෙලා එයාගේ connection එක හදාගන්නේ. එතකොට මෙතනදී අපි කතා කරපු ස්විච් එකෙන් වෙන ප්‍රධාන කාර්යයන් දෙක දැන් ඉගෙනගෙන තුනෙන් දෙකක් ඉගෙන ගත්තා. පළවෙනි එක තමයි address learn කරගන්න එක. දෙවෙනි එක තමයි forward, filtering සහ flooding කියන එක. ඒ තුනක් දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒ තමයි loop avoidance කරනවා කියලා කියවනේ. ඒ කියන්නේ loop නැති කරනවා. loop එකක් කියලා කියන්නේ connection එක ඇතුලේ යම්කිසි traffic එකක් වැඩි වෙනවා. එහෙම නැත්නම් ඇතුලේ ස්පීඩ් එක අඩු වෙනවා කියලා මතක තියාගන්නකෝ. අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ වෙන වැඩ ටික වැඩි වෙලා කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එතකොට ලූප් එකක් ඇති වෙනවා. ඉතින් මේ ලූප් එක ඇති වෙන විදිහ මම ඔයාලට ඉස්සරවම කියලා දෙන්නම්.
උදාහරණයක් හැටියට මම මෙන්න මේ විදිහට මේක ඩිලීට් කරගෙන ස්විච් තුනක්ම දාගන්නවා මෙතෙන්ට. මේ විදිහට මම ස්විච් තුනක් දාගන්නවා. දාගෙන මම ඒකත් කේබල් කරගන්නවා මෙන්න මේ විදිහට. මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ PC දෙකකුත් මම මෙන්න මේ විදිහට දාගන්නවා. හරිද? ඔහොම දාගන්නවා. දැන් මෙතන PC 4 සහ 5 තියෙන්නේ. මෙතනදි වෙන්නේ මේකයි. ස්විච් එක දැන් මේ විදිහට ස්විච් තුනක් තියෙනවානේ. දැන් PC 4ට අවශ්‍ය වෙනවා PC 5ට data එකක් යවන්න. එතකොට data එක යවනකොට එයා මොකද කරන්නේ? PC 4 කෙලින්ම මම ඉස්සෙල්ලා කියලා දුන්නා route මේ switch එකට යවනවා PC 5ට මේ data එක යවන්න කියලා එයාගේ තොරතුරු ටික දාලා. එහෙම යවුවයින් පස්සේ මෙතනදී මොකද වෙන්නේ? ඔයාලට මම කිව්වා flooding වීමක් වෙනවා කියලා flood වෙනවා කියලා කිව්වනේ. ඒ කියන්නේ ARP request එක යවනවා හැම device එකකටම. මම කියවනේ හැම device එකකටම මේ switch එකට සම්බන්ධ වෙලා තියෙන මේ ARP request එක යවනවා. එතකොට ස්විච් දෙක මොකද කරන්නේ? ARP request එකක් යවනවා මෙතන තියෙන ස්විච් එකටත්. හරිද? දැන් මේ ස්විච් එක මොකද කරන්නේ? ARP request එකක් යවනවා මෙතන තියෙන මේ ස්විච් එකට. ඊට පස්සේ ඒ වගේම මේ ස්විච් එක මොකද කරන්නේ? මෙයාටත් ARP request එකක් යවනවා. මෙයාට ARP request එකක් යවුවට පස්සේ මෙයා මොකද කරන්නේ? ස්විච් මේ උඩ තියෙන ස්විච් එකටත් මේ ARP request එකක් යවනවා. ඒ වගේම PC 5ටත් ARP request එකක් යවනවා. ඉතින් මෙතනදී PC 5 මෙයාට රික්වෙස්ට් එකක් එවනවා මේ එයාගේ MAC address එකයි අදාළ තොරතුරු ටික දාලා මගේ තමයි IP address එක කියලා. ඊට පස්සේ මෙයා ආපහු මෙයාට රික්වෙස්ට් එකක් යවනවා මගේ ස්විච් එකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ PC 5 කියලා වෙලා ඒ තොරතුරු ටික දාලා ඊට පස්සේ මේ PC 4 PC 5ට කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ data එක share කර ගන්නවා. හැබැයි මෙතනදී මෙයා මොකද කරේ මේ switch 2 එක මොකද කරේ ARP request එකක් යවුවානේ මේ switch එකට. එතකොට එයාත් මොකද කරන්නේ අහපව් ARP request එකක් යවනවානේ PC මේ switch 3ට. ඉතින් මෙන්න මේ විදිහට ARP request එක මේක වටේටම වෙනව නොනවත්වාම. එතකොට මොකද වෙන්නේ මේක ඇතුලේ traffic එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් කාර්යක්ෂමතාවය අඩු වෙනවා ARP request එක යන හින්දා. ඉවරයක් නැතුව ARP request එක මේක වටේ කරකිනවා. එතකොට ඒකේ ස්පීඩ් එක අඩු වෙන හින්දා ස්විච් එකට පුළුවන් එක පොට් එකක් බ්ලොක් කරලා දාන්න. ඒක ස්පැනින් ට්‍රී ප්‍රොටෝකෝල් එකෙන් තමයි සිද්ධ වෙන්නේ. අපි ඒක ඉස්සරහට කතා කරනවා STP කියලා. ඉතින් මෙන්න මේ වගේ ලූප් ඇති වෙන එක නවත්තන හින්දා එතකොට මේකත් ස්විච් එකෙන් ලැබෙන ෆන්ක්ෂන් එකක් හැටියට හඳුන්වනවා ප්‍රධාන ෆන්ක්ෂන් එකක් හැටියට. මේ විදිහට ලූප් අවර්ඩියන්ස් කරගැනීමේ හැකියාව ස්විච් වලට පුළුවන්කම තියෙනවා. ස්විච් වලට ඒ හැකියාව තියෙනවා. ස්විච් වලින් වෙන එක සිද්ධියක් තමයි ඔය ලූප් අවර්ඩියන්ස් කරගන්න එක. එතකොට ඔන්න ඔය තුන තමයි අපිට ප්‍රධාන ෆන්ක්ෂන් හැටියට ස්විච් එක තියෙන කතා කරන්න තියෙන්නේ. මීට අමතරව ස්විච් එකකින් වෙන ෆන්ක්ෂන් කිහිපයකුත් තියෙනවා. අපි ඒවත් මෙතනදී කතා කරනවා. ඉතින් මං හිතනවා මේ ටික ඉස්සරවම ඔයාලා තේරුම් ගන්න ඇති කියලා. ඊළඟට අපි කතා කරමු මොනවද ස්විච් එකේ තියෙන වෙනත් ෆන්ක්ෂන් මොනවද කියලා අපි කතා කරමු. අපිට ස්විච් එකේදී කතා කරන්න තියෙන ඊළඟ ෆන්ක්ෂන් එක ගැන තමයි දැන් කතා කරන්නේ. ඒකට අපි දාගන්න ඕනේ මෙන්න මේ විදිහට ස්විච් එකකුත් ඒ වගේම හබ් එකක් මේකට ඇඩ් කරගන්න ඕනේ. මේ හබ් එක මම මේකට දාගන්නවා. දාලා මම මේවට PC ඇඩ් කරගන්නවා. මේකට එක PC එකකුත් මේකට PC දෙකකුත් මේ විදිහට දාගන්නවා. දාගෙන අපි කේබල් කරගමු. හරි. මේ විදිහට මේ ටික ඇඩ් කරගන්නවා. ඇඩ් කරගත්තට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේක. දැන් මෙතන PC 678 කියලා PC තුනක් තියෙන්නේ. අපි හිතන්නකෝ PC 7ට අවශ්‍ය වුණා කියලා PC 8ට යම්කිසි data එකක් යවන්න. PC 7ට ඕන PC 8ට data එකක් යවන්න. එතකොට මොකද කරන්නේ? දැන් මේ PC 7 එවනවා අවශ්‍ය කරන data එක hub එකට hub එකෙන්
PC 8ට යවනවා. හබ් එක කියලා කියන්නේ මොන වගේ එකක්ද කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති සමහර විට. හබ් එක බ්‍රෝඩ්කාස්ට් කරනවා හැම එයාගේ ඉන්ටර්ෆේස් එකකින්ම. ඒ කියන්නේ එයාට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඩිවයිසස් 10ක්. ඒ ඩිවයිසස් 10ටම හබ් එක මොකද කරන්නේ? බ්‍රෝඩ්කාස්ට් කරනවා මෙහා එවන ඩේටා එක. එතකොට මේ හැමෝටම මේ ඩේටා එක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙතනදී දැන් මේ PC 7 යම් ඩේටා එකක් එව්වට පස්සේ හබ් එකට හබ් එක මොකද කරන්නේ? මෙතනදී බ්‍රෝඩ්කාස්ට් කරනවා ස්විච් එකටත් මේ ඩේටා එක. ඒ වගේ මෙයා PC 8ටත් යවනවා මේ ඩේටා එක. එතකොට PC 7 එවපු ඩේටා එක PC 8ට ලබා ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතනදී මේ හබ් එක විසින් යවන රික්වෙස්ට් එකක් තියෙනවානේ මේ ඩේටා එක යවනවනේ ස්විච් එකට. ස්විච් එකට යවුවට පස්සේ එයා මොකද කරන්නේ? ස්විච් එක ආප් රික්වෙස්ට් යවන්න පටන් ගන්නවානේ. ඊට පස්සේ එයා මොකද කරන්නේ? PC 6ට ආප් රික්වෙස්ට් එකක් යවනවා. යවුවට පස්සේ PC 6 ට නෙවෙයිනේ මේ ඩේටා එක ඇවිත් තියෙන්නේ. IP address එකේ තියෙන්නේ PC 6 නෙවෙයි. එතකොට PC 8ට තමයි මේ ඩේටා එක යන්න ඕනේ. එතකොට ස්විච් එක මොකද කරන්නේ? ස්විච් එක අහපව පාරක් මේ fast ethernet 0/1 එකෙන්නේ අපේ හබ් එකේ වපු ඩේටා එක ආවේ. ඒකෙන් අහපව යවන්නේ නැහැ මෙහාට ආප් රික්වෙස්ට් එක. යා මෙතනින් මේ ආප් රික්වෙස්ට් එක બ્લોක් කරලා දානවා. එතකොට ඒක එතනින් ඉවර වෙනවා. එතකොට මෙන්න මේකත් ස්විච් එකෙන් වෙන ෆන්ක්ෂන් එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මේකත් ගොඩක් වැදගත් වෙන ෆිල්ටරින් ක්‍රමයක් හැටියට අපිට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මෙතනදී කියලා දීපු මෙන්න මේ ෆන්ක්ෂන් තුන address learning, forwarding, filtering, flooding, loop obedience කියන මෙන්න මේ ෆන්ක්ෂන් තුනත් ඒ වගේම දැන් මම ඔයාලට මේ කියලා දීපු ෆන්ක්ෂන් එකත් ප්‍රධාන වශයෙන්ම අපේ ස්විච් එකේ වන ෆන්ක්ෂන් එහෙම නැත්නම් ස්විච් එකෙන් වන ක්‍රියාවලිය හැටියට හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ස්විච් එකෙන් වෙන්නේ මොනවද කියලා ඇහුවොත්. ඒ වගේම තමයි මේත් එක්කම මම ඔයාලට කියලා දෙන්න ඕනේ මෙතනදී frame forwarding option කියලා එකක් තියෙනවා. ඒකත් මම පොඩ්ඩක් මෙතනදී කියලා දෙන්නම්. ඒකත් අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ මේ ස්විච් එක ගැන ඉගෙන ගන්නකොට. ඊට පස්සේ අපි යමු මේ ඩයග්‍රෑම් එකට. හරි. අපි කතා කරමු දැන් මොනවද මේ frame forwarding option කියලා. හරි. හරි. frame forwarding option ගැන කතා කරනකොට ඔයාලට පේන ඇති මම මෙතන option 1 2 3 කියලා තුනක් දාගෙන දෙනවා. පළවෙනි එක තමයි cut row switch කියන එක. මේ cut row switch කියන එකෙන් වෙන්නේ ස්විච් එකට යම්කිසි ඩේටා එකක් ආවට පස්සේ උදාහරණයක් ඇටියට අපි මෙතෙන්ටම යන්කෝ මේ ටික අයින් කරගමු. දැන් මෙතන මේ ස්විච් එක තියෙනවා. මම මෙතන තව PC එකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. හරි. දැන් හිතන්නකෝ PC 6 PC 9ට යවන්න යම්කිසි ඩේටා එකක් එවනවා කියලා. ඒ ඩේටා එක ස්විච් එකට ආවට පස්සේ මෙතනදි කරන්නේ ස්විච් එක මේ ඩේටා එක ලැබිච්ච ගමන් කෙලින්ම PC 9ට ඩෙස්ටිනේෂන්ට මේ ඩේටා එක යවන්න වැඩ පටන් ගන්නවා. ඉතින් මේක ඉක්මනින්ම එතකොට PC 6 වෙන ඩේටා එක PC 9ට යැවීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙතනදී මේ ස්විච් එකෙන් ස්විච් 9ට ඩැමේජ් වෙච්ච ෆ්‍රේම් යවන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඩැමේජ් වෙච්ච ෆ්‍රේම් යවන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. එතකොට ඒක එක අතකින් අවාසියක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට frame forwarding option වලින් පළවෙනි එකෙන් සිද්ධ වෙන්නේ අන්න ඒක. දෙවෙනි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේදී වෙන්නේ PC 6 යම්කිසි data එකක් switch 4 දැන් මෙතන දාගෙන තියෙන switch 4නේ මේ switch 4ට එවුවට පස්සේ එයා මොකද කරන්නේ? ඒ එවන data එක FCS protocol කියලා එකක් තියෙනවා. ඒකට කියනවා frame check sequence protocol කියලා. මෙන්න මේ protocol එකෙන් මෙයා එවන data එක සම්පූර්ණයෙන්ම මෙයා මොකද කරන්නේ? ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරලා අර protocol එක භාවිතා කරලා චෙක් කරනවා. චෙක් කරලා ඉවරලා තමයි PC 9ට යවන්නේ. ඉතින් මෙහෙම මෙතන මේ ක්‍රියාවලියක් සිද්ධ වෙලා PC 9ට මේ data එක යනකොට වෙලා යනවා. එතකොට ගොඩක් වෙලා යනවා. ඒක disadvantage එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි යවන frame එක එහෙම නැත්නම් යවන data එක damage වෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ fragment frame switching කියලා. එතකොට මේ fragment frame නේ fragment free මේකෙදි වෙන්නේ PC 6 වෙන data එකක් switch එකට ලැබුණාට පස්සේ එයා මොකද කරන්නේ මුල් ඒ වෙන data එකේ මුල් byte 64 තියෙනවානේ. සාමාන්‍යයෙන් frame එක data එකක් damage වෙන්න පුළුවන් ඉඩකඩ තියෙන්නේ පළවෙනි bit 64 දී. මේකෙදි frame එකක්
ඩැමේජ් වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම 95%ක සම්භාවිතාවක් තියෙනවා ඒ ෆ්‍රේම් එක PC 9ට යනකොට ඩැමේජ් වෙලා නැහැ කියන එක. එතකොට මෙතනදී කරන්නේ PC 6 වෙන data එක මෙයා පළවෙනි bit 64 පළවෙනි byte 64 මෙතනදී bit කියලා කිව්වේ sorry byte පළවෙනි byte 64 චෙක් කරලා ඉවර වෙලා ඊට පස්සේ යා මොකද කරන්නේ data එක මෙයාට යවනවා. එතකොට ස්පීඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඒකේ තියෙන ආරක්ෂාවත් යවන data එකේ ආරක්ෂාවත් තියෙනවා. ඉතින් මෙන්න මේ ටිකත් ඔයාලා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ ස්විච් ගැන ඉගෙන ගන්නකොට. ඉතින් මම මේ පාඩමෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙච්ච ස්විච් ෆන්ක්ෂන් ටික මම ඔයාලට කියලා දුන්නා. ඒ වගේම තමයි ෆ්‍රේම් ප්‍රොවයිඩින් ඔප්ෂන් ටිකත් කියලා දුන්නා. මේ ටික හොඳට මතක තියාගන්න මේවා අනිවාර්යෙන්ම ඔයාලගේ විභාගයට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේ ඩයග්‍රෑම් එකට එමු. මෙතනදී මම ඔයාලට කියලා දෙනවා ස්විච් එකේ බේසික් කන්ෆිගරේෂන් කොහොමද කරගන්නේ කියලා සහ ඉස්සෙල්ලාම අපිට අවශ්‍යයින ස්විච් එකක් කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. අපිට ස්විච් එකක් අපි ගත්තට පස්සේ ඒ ස්විච් එක කොහොමද භාවිතා කරන්නේ නෙට්වර්ක් එක කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම මම මේක කියලා දෙන්නම්. මේ PC දෙක PC එක මෙතනින් අපි ඉවත් කරගමු. මේකේ මේ කේබල් එකත් මෙතනින් අයින් කරගමු. හරි. දැන් අපි ස්විච් එකක් ගත්තට පස්සේ මම ඔයාලට කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ඒක අපිට කෙලින්ම කන්ෆිගරේෂන් කරන්න පුළුවන්. මේක උඩ මෙහෙම ක්ලික් කරලා command line interface එකට ගිහින් කියලා. හැබැයි ඔයාලා ප්‍රායෝගිකව දන්නවා ස්විච් එකක් කඩෙන් ගත්තට පස්සේ අපිට මේක උඩ ක්ලික් කරලා වෙලා ඒක කන්ෆිගරේෂන් කරන්න බෑ. ඒක අපි අනිවාර්යයෙන්ම PC එකකට හරි ලැප් එකකට හරි මොකකට හරි කනෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙක අතර සම්බන්ධතාවයක් හදාගන්න ඕනේ. ඊට පස්සේ command line interface එක හරහා අපිට මේ කන්ෆිගරේෂන් කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක සිද්ධ කරන්නේ මේ ස්විච් එකේ තියෙනවා පොට් එකක් console කියලා. ඒ පොට් එක PC එකේ තියෙන පොට් එකක් තියෙනවා. ඒ පොට් එකට කනෙක්ට් කරලා තමයි මේ දෙක අතර අපි සම්බන්ධතාවය ඇති කරගෙන ටර්මිනල් එකකින් මේකේ කන්ෆිගරේෂන් වැඩ සිද්ධ කරගන්නේ. ඒක කරන්න ඔයාලා මෙන්න මෙතන තියෙනවා console cable කියලා කේබල් එකක්. මේ console cable කියන එක අරගෙන ස්විච් එකට ඇඩ් කරගෙන ඒකේ console port එකට මේ විදිහට කනෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ PC එකේ තියෙනවා RS232 කියලා port එකක්. ඒකට මෙන්න මේ විදිහට සෙට් කරගන්න. මේ විදිහට සෙට් කරගත්තායින් පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ PC එක උඩ මේ විදිහට ක්ලික් කරලා, ඒ කියන්නේ PC එක ඔන් කරනවා වගේ වැඩක් තමයි. PC එකේ කෙලින්ම යන්න ඕනේ ටර්මිනල් කියන එකට. PC එකේ ටර්මිනල් එක command line interface එකට යන්නත් පුළුවන්. මේ විදිහට ටර්මිනල් කියන එකට ගිහිල්ලා මේ විදිහට ටර්මිනල් කියන එකට ගිහිල්ලා ඒකේ තියෙනවා මෙතන ටර්මිනල් කන්ෆිගරේෂන් කියලා මෙතන හදාගන්න ටිකක්. ඒ ටික මේ විදිහට හදාගෙන ඕකේ දෙන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ ටර්මිනල් එකේ දැන් අපිට රවුටර් එක පෙන්නනවා. ස්විච් එක පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඉස්සරවම බිල්ඩ් කරගන්නේ මේ ස්විච් එක සහ PC එක අතර සම්බන්ධතාවය. දැන් අපිට පුළුවන් PC එකෙන් කෙලින්ම කමන්ඩ් පාවිච්චි කරලා මේ විදිහට කන්ෆිගරේෂන් කරන්න. එතකොට මේ ඩයග්‍රෑම් එකේ ඔයාලට පේනවා ඇති මම මේකට කනෙක්ට් වෙලා තියෙන PC දෙකක් තියෙනවා. මේ රවුටර් එකට කනෙක්ට් වෙලා තියෙන PC එකක් තියෙනවා. ස්විච් එකට කනෙක්ට් වෙලා තියෙන PC එකක් තියෙනවා. ඉතින් මේ දෙකේම මම මේ console රවුටරේ console port එකෙන් PC එක කනෙක්ට් කරගෙන තියෙනවා ටර්මිනල් එකට. ඒ වගේම තමයි ස්විච් එකෙත් ඒ විදිහටම console port එකෙන් මේ විදිහට ටර්මිනල් එකට කනෙක්ට් කරගෙන තියෙනවා. ඉතින් අපි දැන් මෙතනදී මේ PC සහ මේ admin PC කියන එක අතර සම්බන්ධතාවය ගොඩනගනවා මේ පාඩමේදී. එතකොට අපිට බේසික් කන්ෆිගරේෂන් ටික ඔක්කොම අහුවෙනවා. ඉතින් ඉස්සරවම ඔයාලා ඉගෙන ගන්න ඕන කාරණාවක් තමයි මම දැන් කියලා දුන්නේ. කොහොමද අපි ස්විච් එකක් හරි රවුටර් එකක් හරි PC එකට කනෙක්ට් කරගන්නේ මොන පොට් එකෙන්ද මොන කේබල් එකෙන්ද කියලා තමයි මම කියලා දුන්නේ. ඒකත් අපිට විභාගයට ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි කතා කරමු මේ ඩයග්‍රෑම් එක ගැන. මෙතනින් දැන් අපි කතා කරන්නේ කොහොමද PC A වල සිට මේ ඇඩ්මින් PC එක දක්වා සම්බන්ධතාවය ගොඩනගා ගන්න. මේ දෙක අතර පින් වෙන්න මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අපි සක්සස් කරගන්නේ කොහොමද කියන එක තමයි මෙතන ඉඳන් අපි කතා කරන්නේ. හරි. මම හිතනවා මේ ඩයග්‍රෑම් එක ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙන්න ඇති කියලා. එහෙම හදාගන්න පුළුවන්කමක් නැත්නම් ඒකත් මම මෙතනදිම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම්. වේගයෙන් මම ඒ ටික කියලා දෙනවා. මෙතනින් මම රවුටර් එකක් ඇඩ් කරගන්නවා මෙන්න මේ විදිහට. ඒ වගේම මම මේකට ස්විච් එකකුත් ඇඩ් කරගන්නවා මේ විදිහට. ඒ වගේම PC දෙකකුත් ඇඩ් කරගන්නවා.
මෙතෙන්ට එක PC එකයි මෙතෙන්ට එක PC එකයි. ඊට පස්සේ මම මේ ටික මොකද කරන්නේ කේබල් කරගන්නවා මෙන්න මේ විදිහට. මේ විදිහට කේබල් කරගන්නවා. කේබල් කරගෙන අර මං ඉස්සෙල්ලා කියලා දීපු විදිහට කොන්සෝල් කේබල් එකෙන් රවුටර් එකේ තියෙන මේ කොන්සෝල් පොට් කියන එක ඇඩ් කරගෙන මේකේ මෙන්න මේකට කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ස්විච් එකෙත් මම මොකද කරන්නේ කොන්සෝල් පොට් එකෙන් PC එකට කනෙක්ට් කරගන්නවා. පේනවනේ මේ විදිහට තමයි මම මේ ඩයග්‍රෑම් එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක ක්ෂණිකව මේ විදිහට හදාගෙන අපි දැන් මේකේ තියෙන කන්ෆිගරේෂන් ටික කරගෙන යමු. මම දැන් මේ PC එකෙන් මේ ස්විච් එකට දැන් ලොග් වෙන්න හදන්නේ. ඒකට මම මෙන්න මේ විදිහට මේකේ ටර්මිනල් කියන එකට ගිහිල්ලා මෙතන ඕකේ කියන එක දීලා මේ විදිහට යනවා. මේ විදිහට දැන් ඔයාලට පේනවා ඇති ස්විච් එක ඔන් වෙලා තියෙනවා. දැන් ස්විච් එක ඔන් වෙලා තියෙන එන්ටර් ගහපු ගමන් අපි යනවා යූසර් මොඩ් එකට. දැන් මම මේකෙදි මොකද කරන්නේ ඉස්සරෝම ඉනේබල් කියලා යනවා කෙලින්ම ප්‍රිවිලේජ් මොඩ් එකට. ඊට පස්සේ යනවා ග්ලෝබල් මොඩ් එකට. අපි මේවා කතා කරා මේ මොඩ් ගැන කලින් වීඩියෝ වල රවුටර් එක ගැන විස්තර කරන එකේදී ඒ හින්දා ඒ ටික බලා ගන්න. ඉස්සෙල්ලා මම මොකද කරන්නේ ස්විච් එකේ හොස්ට් නේම් එක වෙනස් කරගන්නවා. හොස්ට් නේම් එක මේ විදිහට මම වෙනස් කරගන්නවා Cisco 1 කියලා. ඔයාලට පේනවා ඉතින් දැන් හොස්ට් නේම් එක මෙතන වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් එක්සිට් වෙලා ගිහිල්ලා ඉවර වෙලා මේකේ ටයිම් එක හදා ගන්නවා. ඒකට පාවිච්චි කරන්නේ clock set කියලා ඉවරලා ගිහිල්ලා ඊට පස්සේ මම මේ විදිහට හදා ගන්නවා. මේ විදිහට ඩබල් තිත්තියේදී මම ඔයාලට කියලා දීලා තියෙනවා මේක කලින්. ඊට පස්සේ මාසේ දානවා. ඊට පස්සේ දිනේ දානවා. ඊට පස්සේ අවුරුද්ද මේ විදිහට දාලා එන්ටර් කරන්න තියෙන්නේ. දැන් ඔයාලගේ වෙලාව හැදිලා තියෙන එක බලා ගන්න පුළුවන් ඔයාලට. show clock කියන එක දීලා මේ විදිහට ඔයාලට පේනවා ඇති හදාගත්තු වෙලාව මෙතන වැටිලා තියෙනවා. ටයිම් zone එක වෙනස් කරන්න රවුටර් ඒ විදිහමයි config terminal කියලා ගහලා global mode එකට ගිහිල්ලා time zone කියලා දාලා UTC 0 කියලා දාලා enter කරන්න. එතකොට time zone එක හැදෙනවා. මේවා ගැන මම ඔයාලට රවුටර් එකේදී කියලා දීලා තියෙනවා. ඒ හින්දා මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට ඒ ටික ඉගෙන ගන්න පුළුවන්. දැන් මෙතනදී අපි මේකේ සම්බන්ධතාවය ඇති කරගන්න නම් ඉස්සරවම මොකද කරන්න ඕනේ? මේ ටික හරියට config කරගන්න ඕනේ. දැන් අපි ඉස්සරවම switch එකේ fast ethernet 0/1 කියන එක අපි බලමු මේ port එක මොන VLAN එකේද තියෙන්නේ කියලා. මෙතනදී මතක තියාගන්න ඕනේ switch එකේ VLAN කියලා concept එකක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නේ VLAN ගැන. එතකොට මේකේ default VLAN 1 කියලා VLAN එකක් තියෙනවා. ඒ VLAN එකට තමයි මේ තියෙන හැම port එකක්ම add වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී show VLAN brief කියලා ගහලා show VLAN brief කියලා ගහලා බලනවා port ටික සේරම තියෙන්නේ default VLAN එකේද කියලා. ඔව් ඔක්කොම port ටික තියෙන default VLAN එකේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට router එකේ නම වෙනස් කරගත්තා. අපි මෙතනදී VLAN එකට IP address එකක් දෙන්න ඕනේ නැහැ. මම මෙතනින් router එකට log වෙනවා. terminal එකට ගිහලා මේ විදිහට router එකට log වෙනවා. enable මේ විදිහට මම මේකේ host name එක වෙනස් කරගන්නවා. Cisco router කියලා. ඔයාලට පේන්නේ දැන් ඒක වෙනස් වුණා. දැන් මම මේකේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකටයි මේ ඉන්ටර්ෆේස් එකටයි මෙතන එතකොට network දෙකක් තියෙන්නේ. ඒ network දෙකට අදාළ IP address add කරගෙන යන්නේ. මම මෙතන network address එකක් ඔයාලට පේනවා ඇති දීලා තියෙනවා. ඒ තමයි මේ network එකේ network address එක. එතකොට මේ network address එකට අදාළව IP address එකක් මෙතෙන්ට assign කරගන්න ඕනේ. ඊට පස්සේ මේ network එකට අදාළව මෙතන මේ ඉන්ටර්ෆේස් එකට මේ IP address එකක් assign කරගන්න ඕනේ. දැන් මම මේ Giga Ethernet 0/1 කියන එකට
IP address එකක් දාගන්න. router IP address දාන තාලේ මම කියලා දීලා තියෙන්නේ බලන්න මේ වීඩියෝ. interface giga ethernet 0/1 IP address 192.168.10.1 කියලා දෙනවා. subnet mask එක මම මේ විදිහට දෙනවා. දීලා no shutdown command එක දෙනවා. දැන් ඔයාලට පේනවා ඇති ඒ interface එක අප් වුණා. මෙතන ඔයාලට message එක නම් පේනවානේ 0/1 එක අප් වුණා කියලා තියෙනවා. ඊට පස්සේ මම මේකෙන් exit වෙලා ඊට පස්සේ interface giga ethernet 0/0 එකට යනවා. ඒකට IP address එක දෙනවා 192.168.20.1 මම මේ දෙන IP address ම දෙන්න ඔයාලට IP address පාඩමක් මම අරගෙන එනවා. ඒ IP address වලදී ඔක තේරෙනවා ඔයාලට. එහෙනම් මේ දැන් මම පාවිච්චි කරන IP address ම පාවිච්චි කරන්න. ඊට පස්සේ no shutdown දුන්නා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඒකත් අප් වුණා. ඊට පස්සේ අපි PCs වලට IP address ලබා දෙන්න ඕනේ. මේකෙන් අයින් වෙලා මම IP configuration කියන එකට ගිහිල්ලා දෙනවා. මෙතන IP address එක 20.2 කියලා දෙනවා. default gateway එකක් දැනට අවශ්‍ය නැහැ. ඒක අයින් කරගන්නවා. ඊට පස්සේ මම admin PC එකටත් යනවා. ඒකටත් IP address එකක් දෙනවා. ඒකට දෙනවා 10.2 කියලා. ඒකේ default gateway එක මම මේ විදිහට අයින් කරගන්නවා. හරි. දැන් මම මේ විදිහට IP address ටික දාගෙන තියෙන්නේ. දැන් ඔයාලට බලන්න පුළුවන් මේකේ giga ethernet 0/1 කියන එකට pin වෙනවද කියලා. ඒක ඔයාලා pin කරලා බලන්න පුළුවන්. command prompt එකට ගිහිල්ලා pin command එක දීලා 192.168.10.1 කියන එකට pin වෙනවද කියලා. ඔයාලට පේන ඇති දැන් එතෙන්ට pin වෙනවා. දැන් මේ switch එක හරහා pin වෙනවා. මෙතනදී අපි IP address වත් මොකුත් config කරේ නැහැ. හේතුව default VLAN 1 කියන එකේ තියෙන්නේ. එතකොට අපිට port සේරම VLAN 1 එකේ තියෙන්නේ. IP address assign කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුවත් මම ඔයාලට විස්තර කරන්නම් ඉස්සරහට. ඊට පස්සේ අපි බලමු මේ PC 1 එකේ ඉඳන් pin කරලා මේ interface එකට pin වෙනවද කියලා. 192.168.20.1 මෙතන pin කියලා ගහන්න ඕනේ. හරි ඒකත් pin වෙනවා. හරි. දැන් බලමු අපි admin වල ඉඳන් PC A ට pin වෙනවද කියලා. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ command prompt එකට ගිහිල්ලා pin 192.168.10.2 කියලා ගහලා බලන්න. ඔයාලට පේනවා ඇති මේක pin වෙනවා. ඉතින් මේ අපේ diagram එක අපි හරියට දැන් හදාගත්තා. හරියට network එක වැඩ කරන විදිහට configuration ටික කරගත්තා. ඉතින් මේ කරපු දේවල් ටික ඔයාලා හරියට ඉගෙන ගත්තායින් පස්සේ ඔයාලට switch එක ගැන දැනගන්න ඕන කරන basic හැම knowledge එකක්ම ඇවිත් තියෙන්නේ. දැන් switch එක සහ router එකේ PC එක මේ දේවල් එකතු කරලා ඔයාලට කුඩා network හදාගන්න පවා ඔයාලට හිතලා මේ වෙනකොට ඔයාලා ඉගෙනගෙන තියෙන ඔයාලා මේක අත්හදා බලන්න මේ diagram එක මේක පාරක් හදලා බලලා මේක වෙනස් කරලා බලන්න මේකට තව PC දෙකක් දාලා බලන්න මේකට තව PC එකක් දාලා බලන්න ඒ වගේ කරලා බලන්න ඊට පස්සේ තව router එකක් add කරලා බලන්න එතකොට ඔයාලට මේ විදිහට pin කරගන්න බැරි වෙයි අපි කතා කරමු ඉස්සරහට ඒකට හේතුත් මොනවද කියලා ඉතින් මේ වගේ මේ ප්‍රැක්ටිකල් එක හොඳට කරන්න එතකොට ඔයාලට මේ ස්විච් එක සහ රවුටර් එක ගැන දැන් දැනගන්න ඕන කරන බේසික් හැම නොලෙජ් එකක්ම ඔයාලට ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේවා ප්‍රැක්ටිස් කරන්න ඕනේ ටික දවසක් කරන්න නැතුව ඉඳලා ටික දවසක් කරොත් කිසිම ප්‍රයෝජනයක් නැහැ ඒ හින්දා අනිවාර්යෙන්ම මේ කරපු ප්‍රැක්ටිකල් එක මුල ඉඳන් අගට දෙපාරක් තුන් පාරක් බලලා ප්‍රැක්ටිකල් ටික කරලා බලන්න කොහොමද මේකේ මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා මම මුලදී ඔයාලට කියලා දුන්නා මතකද ස්විච් එක ගැන කතා කරනකොට MAC address එක ක්‍රියාත්මක වෙලා තමයි මේකෙදි හැම දෙයක්ම වෙන්නේ කියලා. ඉතින් අපි බලමු දැන් show MAC address table කියලා ගහලා කොහොමද මේක පෙන්වන්නේ කියලා. මේ විදිහට show MAC address table එක ගහලා ඔයාලට පේනවා ඇති මෙතනින් පෙන්නනවා MAC address එක. ඉතින් මේ විදිහට MAC address table එක ගහලා අර මම මුලින් කියලා දීපු දේවලුත් චෙක් කරලා බලන්න මේවා හරියටම වෙනවද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න මෙච්චරයි. අපි කතා කරා ස්විච් එකේ ප්‍රධාන ෆන්ක්ෂන් තුනක් හතරක් ගැන කතා කරා. මෙතන තුනක් කතා කරා. ඊට පස්සේ තවත් එකක් තියෙනවා කියලා කතා කරා.
ඊට පස්සේ frame forwarding option ගැන කතා කරා. ඊට පස්සේ switch එකේ basic configuration ටික කරගන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් like කරන්න, comment කරන්න. ඉතින් මම මේ උගන්වපු එකේ යම්කිසි දේවල් ඔයාලට තේරෙන්නේ නැත්නම් එතකොට වීඩියෝ වෙනස් කරන්න ඕන නම් ඔයාලට යම්කිසි යෝජනා තියෙනවා නම් චෝදනා තියෙනවා නම් සහ ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවත් comment section එකේ දාන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න අපි ඊළඟට දාන වීඩියෝත් බලන්න. ඒ වගේම තව අයට දැනගන්න මේ channel එක share කරන්න.